හොඳින් අවධානය දෙන්න. අපි මොඩල් පේපර් ක්ලාස් එකේ දෙවෙනි දවසට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. මම හිතනවා ගිය සතියේ සම්බන්ධ වුණු ළමයින්ට අපි ගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න ටික හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. පොඩ්ඩක් අලුතෙන් සම්බන්ධ වුණු ළමයිනුත් පරණ ළමයිනුත් හැමෝම පන්තියේ රටාව තේරුම් ගන්න. මේක පොඩ්ඩක් පිළිවෙලකට කරන වැඩක්. ඒ නිසා මේ වැඩ පිළිවෙලට සහයෝගය දක්වන්න. හරි. අපි ගිය සතියේ MCQ පේපර් එක ලිව්වා. ඒ කියන්නේ පේපර් එකට මූණ දුන්නා. ඒ සඳහා මම ලබා දුන්නේ අඩු කාලයක්. පැය එකමාරක් ඇතුළත ඕගොල්ලෝ පේපර් එක කරලා ඒ පේපර් එකේ උත්තර සබ්මිට් කරන්න අමතර කාලයක් දුන්නා. අමතර කාලය විනාඩි 10ක් වගේ. එතකොට ගිය සතියේ 126 දෙනෙක් පේපර් එක කරලා තමන්ගේ පිළිතුරු සබ්මිට් කරලා තිබුණා. ඊට අදාළව තමන්ගේ ලකුණු ඕගොල්ලොන්ටත් බලා ගන්න අවස්ථාව ලැබුණා. ඒ MCQ පේපර් එක. MCQ පේපර් එකේ අපි ප්‍රශ්න 35ක් ගිය සතියේ සාකච්ඡා කරා. හැබැයි ප්‍රශ්න දෙකක් මම ඉතුරු කළා ආවේ. ඒ දෙක අද සාකච්ඡා කරනවා කියලා කිව්වා. හරි? එතකොට අපිට අද ඔක්කොම ඉතුරු වෙලා තියෙනවා MCQ 17ක් සාකච්ඡා කරන්න. ඒ MCQ 17 සාකච්ඡා කරලා ඉවර වුණාම අපි අද දවසේ ව්‍යුහගත පේපර් එකට උත්තර ලියන්න පටන් ගන්නවා. ඒකටත් ගිය සතියේ වගේම નિયમિત කාලයක් ලබා දෙනවා. මම ගෲප් එකට පේපර් එක දානවා. ඒ નિયમિત කාලය අවසන් වුණාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකේ ලකුණු ඒ කියන්නේ ඒක උත්තර ලියපු ටික කොළ ටික පිළිවෙලට තියාගන්න. හරිනේ? ඒ වගේම පේපර් එක සාකච්ඡා කරනකොට මම ඕගොල්ලන්ට ඒ කියන්නේ කොළ ටික පිළිවෙලට තියාගන්න. හොඳේ? ව්‍යුහගත පේපර් එකට උත්තර ලියලා ඒ ලියන කොළ ටික පිළිවෙලට තියාගන්න. මම ඒකේ දැනුවත් කිරීමක් කරන්නම් මොකද්ද කරන්න ඕන දේ කියලා. හරි? ඒ නිසා හරියට උත්තර ලියලා කොළ ටික පිළිවෙලට තියාගන්න ඕන. පැහැදිලි කියන්නේ? එතකොට ඒ කොළ ටික පිළිවෙලට තියාගෙන සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ උත්තරවල හරි වැරදි ලකුණු කරගන්න. ඒ වගේම නිවැරදි පිළිතුරු තියෙනවා නම් ලියා ගන්න. ඔයාගේ මොන හරි වැරද්දක් වුණා නම් අඩුපාඩු ටික හදා ගන්න. ඒ වගේම පේපර් එකට ලකුණු දාගන්න. එතකොට ව්‍යුහගත පේපර් එකේ ලකුණු මට්ටම අපට අද දැනගන්න පුළුවන්. පේපර් එක සාකච්ඡා කරලා ඉවර වෙනකොට ලකුණු මට්ටමක් ලැබෙනවා. ලකුණුත් සමග තමයි සාකච්ඡා කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා රචනා පේපර් එකට උත්තර ලියන්න. ඒ වගේම ඊට පස්සේ රචනා පේපර් එක සාකච්ඡා කරන්න. ඔය විදිහට අපිට යම්කිසි කාලයක් ගත වෙනවා පේපර් එක ලියන්න ඕන, පැහැදිලිව සාකච්ඡා කරන්න ඕන නේ. මම ගොඩාක් වේගෙන් යන්නෙත් නැහැ. හේතුව මේක හැමෝටම අවබෝධ කරගෙන ඉස්සරහට යන්නයි ඕන. අපි පේපර් 3ක් වගේ කරනකොට ඕගොල්ලොත් ඇත්තටම යම්කිසි වර්ධනයක් වෙනවා. වර්ධනයක්. ඒ වර්ධනයත් එක්ක ඊළඟ පේපර් වලට වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන්. මුලින් ටිකක් වේගය අඩුයි. හේතුව හැමෝටම මේක අවබෝධ කරගෙන අලුත් ප්‍රශ්න වලට මුහුණ දෙන ක්‍රමවේදය අල්ල ගන්න ඕන. හැබැයි අපි ටිකක් ප්‍රැක්ටිස් වුණාට පස්සේ අපිට ස්පීඩ් එක වැඩි කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ලබන මාසේ හරිනේ ලබන මාසේ දින 12න් B1 එකක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ලබන මාසේ දින 12න් B1 එකක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ලැබෙන උදව්වත් එක්ක මොඩල් පේපර් කරන වේගය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. දින 12න් B1 එකක් තමයි ඇත්තටම සුපිරිම වැඩසටහන. ඒකේ තියෙන ගුණාත්මක බව මම වචනෙන් කියන්න ඕනේ නැහැ. හේතුව අපි කරලම් බලමු. ලබන මාසේ මුල් සතියේ පටන් ගන්නවා. ඒ ගැම්මත් එක්ක මේක බොහොම ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරිනේ? right. අපි අන්තිමට නැවැත්තුවේ මම හිතන්නේ 35න් නේ 35න් මම ඔයගොල්ලෝ කලිනුත් කිව්වා විභාගය සම්බන්ධයෙන් කලබල වෙන්න එපා. හරිනේ? විභාගය ගැන මේ කවදද තියෙන්නේ හෙටද අනිද්දාද කල්යාවිද ඒ වගේ දේවල් ඕගොල්ලෝ ඔලුවට ගන්න එපා. දැන් අපි සාමාන්‍ය විදිහට පන්තියේ වැඩ ටික කරගෙන ඉස්සරහට යනවනේ. අපි මේ විදිහටම වැඩ ටික කරගෙන ඉස්සරහට යමු. කලබල වීමෙන් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. හරිනේ?
අපිට හැම සතියෙම කරන්න වැඩ තියෙනවා. අපිට තියරි කොටසක් තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මොඩල් පේපර් ක්ලාස් එක තියෙනවා. ඊළඟට අපිට දින 12න් B එකක් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඊළඟට අපිට ප්‍රැක්ටිකල් සෙෂන්ස් ටික තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් අනුලෝම පේපර්ස් ටික තියෙනවා. අපි ළඟ ඕන තරම් කරන්න වැඩ තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ සතියට අදාළ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න විතරයි, කලබල වීමකින් තොරව. හරිනේ? වැඩ ටික කරගෙන ඉස්සරහට යමු කලබල වීමකින් තොරව. එතකොට ගොඩක් ගැටලු විසඳෙනවා. හරිනේ? right. අපි පටන් ගමු. එන්න 36 වෙනි ප්‍රශ්නෙට. 36. අරය R වන කුඩා ජල බිඳු ගණනාවක් එකතු වී අරය කැපිටල් R වන විශාල ජල බිඳුවක් සෑදූ විට උෂ්ණත්ව වැඩිවීම වන්නේ. හොඳින් අහගෙන ඉන්න. පොඩි පොඩි ජල බිඳු ගණනාවක් එකතු වී විශාල ජල බිඳුවක් හදනවා. පොඩි ජල බිඳුවක අරය සිම්පල් R, විශාල ජල බිඳුවේ අරය කැපිටල් R. හරි? කුඩා ජල බිඳුවේ අරය සිම්පල් R, විශාල ජල බිඳුව කැපිටල් R. ජල බිඳු ගණන අපි හිතමු සිම්පල් n. එහෙමනම් මේ ඔක්කොම පරිමාව 3න් 4යි 5 R ඝනය n. පොඩි ජල බිඳු ඔක්කොගේම පරිමාව සමාන වෙන්න ඕන 3න් 4යි 5 R ඝනය. ජලයනේ. පොඩි ජල බිඳු එකතු වුණාම ලොකු ජල බිඳුවේ පරිමාවට සමානයි. එහෙනම් n R ඝනය සමානයි කැපිටල් R ඝනය. ඊළඟට පොඩි ජල බිඳු වල පෘෂ්ඨයේ ගබඩා වෙලා තියෙනවා පෘෂ්ඨික විභව ශක්තිය. ලොකු ජල බිඳුවෙත් එහෙමයි. හැබැයි ජල බිඳු එකතු වෙලා ලොකු ජල බිඳුවක් හදනකොට පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වීමත් එක්ක පෘෂ්ඨික විභව ශක්තිය වෙනස් වෙනවා. අපි හිතමු පොඩි ජල බිඳුවක ශක්තිය E0. ලොකු ජල බිඳුවේ ශක්තිය E. පොඩි ජල බිඳු එකක ශක්තිය E0. පෘෂ්ඨික විභව ශක්තිය. ලොකු ජල බිඳුවේ පෘෂ්ඨික විභව ශක්තිය E. එහෙනම් පෘෂ්ඨික විභව ශක්ති වෙනස ඩෙල්ටා E සමානයි NE0 ඍණ E. සාමාන්‍ය මතක තියාගන්න පොඩි පොඩි ජල බිඳු ගොඩක් තියෙනවා නම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි. පොඩි පොඩි බිඳු ගොඩක් තියෙනවා නම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි. වර්ගඵලය වැඩි නම් පෘෂ්ඨික විභව ශක්තිය වැඩි. ලොකු ජල බිඳු එකයි නම් වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩුයි නම් පෘෂ්ඨික විභව ශක්තිය අඩුයි. හරිද? පෘෂ්ඨික විභව ශක්තිය අඩුයි. ඔන්න ඩෙල්ටා E. මෙතනට ආදේශ කරමු. E0 කියන්නේ 4යි 5 R වර්ග පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම පෘෂ්ඨික ආතතිය සිග්මා. ජලය ජල බිඳුවක් පෘෂ්ඨ එකයි බාහිර පෘෂ්ඨය විතරයි 4යි 5 R වර්ග සිග්මා. වර්ගඵලය වැඩි කිරීම ශක්ති ඝනත්වය. ශක්ති ඝනත්වය තමයි පෘෂ්ඨික ආතතිය. හරිනේ? 4යි 5 R වර්ග සිග්මා n. ඊතර මේ දිනේ ඔක්කොම පොඩි ජල බිඳු ඔක්කොගෙම පෘෂ්ඨික විභව ශක්තිය. ලොකු ජල බිඳුවේ පෘෂ්ඨික විභව ශක්තිය එන්නේ 4යි 5 R වර්ග සිග්මා. එනම් පොදු පද එළියට ගත්තොත් 4යි 5 සිග්මා පොදුයි nr වර්ග ඍණ කැපිටල් R වර්ග. ඔන්න ශක්ති වෙනස. පොඩි ජල බිඳු එකතු වෙලා ලොකු ජල බිඳුවක් හදනකොට පෘෂ්ඨික විභව ශක්තියේ වෙනසක් වෙනවා. ඔය විභව ශක්ති වෙනස් වීම පරිවර්තනය වෙන්නේ තාප ශක්තිය බවට. පෘෂ්ඨික විභව ශක්ති වෙනස
පරිවර්තනය වෙන්නේ තාප ශක්තිය බවට. එහෙනම් ඩෙල්ටා E සමානයි ms ඩෙල්ටා තීටා. පෘෂ්ඨික විභව ශක්ති වෙනස තාප ශක්තිය ms ඩෙල්ටා තීටා. 4යි සිග්මා nr වර්ග ඍණ r වර්ග කැප් සිම්බල් m ස්කන්ධය මෙතනින් ගන්න පුළුවන් 3න් 4යි r ඝනය එකක් n මුළු බිඳු ගණන ρ ඝනත්වයෙන් වැඩි කරා. ඝනත්වය ρ. එතකොට මේ තියෙන ස්කන්ධය පරිමාව මුළු පරිමාව ඝනත්වයෙන් වැඩි කරාම ස්කන්ධය C විශිෂ්ට තාපධාරිතාව ඩෙල්ටා තීටා උෂ්ණත්ව වැඩිවීම. ඩෙල්ටා තීටා 4යි කැපෙනවා. හරිනේ 4යි කැපෙනවා. සිග්මා nr වර්ග ඍණ r වර්ග nr ඝනය බෙදීම 3යි ρ C ඩෙල්ටා තීටා. 3 මේ පැත්තට දාන්න ρ C මෙහෙට ගන්න 3යි සිග්මා බෙදීම ρ C nr වර්ග ඍණ r වර්ග බෙදීම nr ඝනය සමානයි ඩෙල්ටා තීටා. මේක අපි පදෙන් පදේ බෙදමු. මේක බෙදමු පදෙන් පදේ. හරිද? එතකොට එන්නේ ඩෙල්ටා තීටා සමානයි 3යි සිග්මා බෙදීම ρ C nr වර්ග බෙදීම nr ඝනය r වර්ග බෙදීම nr ඝනය. තුනයි සිග්මා බෙදීම ρ C මෙතනින් ඉතුරු වෙන්නේ 1යට r. හොඳින් බලන්න nr ඝනය කීයද කියලා. nr ඝනය එන්නේ කැපිටල් R ඝනය. තේරෙනවනේ? nr ඝනය කියන්නේ කැපිටල් R ඝනය. එහෙනම් මෙතනට මෙයා වෙනුවට කැපිටල් R ඝනය දැම්මොත් r වර්ග බෙදීම r ඝනය 1යට r. ඔක තමයි ඩෙල්ටා තීටා. පැහැදිලිද? රයිට්. අවශ්‍ය දේවල් පිළිවෙලට ලියා ගන්න. ටිකක් සුළු කිරීම දිගයි තමයි මේ වගේ ගණනුත් විභාගෙට එන්න පුළුවන්. හරිද? විභාග පේපර් එකේ ඔක්කොම ගණන් මේ වගේ වෙන්නේ නැහැ. හැබැයි 50න් 10කට අඩු ප්‍රමාණයක් මේ වගේ ගැටලු ලැබෙනවා. පේපර් එකේ පොඩි සංයුතියක් තියෙනවා. ප්‍රස්ථාර අඩංගු වන ගැටලු කීපයක් තියෙනවා. සුළු කිරීම වැඩිපුර අඩංගු වන ගැටලු කීපයක් තියෙනවා. ABC වගන්ති අඩංගු ප්‍රශ්න තියෙනවා. තර්ක කිරීම අඩංගු ප්‍රශ්න තියෙනවා. කෙටි සුළු කිරීම තියෙනවා. හරිද? නිකම්ම අර අමුයෙන් අහන ඒවා තාප සන්නායකතාවයේ ඒකක SI ඒකකයක් නොවන්නේ ඒ වගේ ඒවාත් අහනවා. ඒතර පේපර් එකේ සංයුතිය ගත්තොත් අපි මේ හැම දෙයක් ගැනම හොඳින් හිතන්න ඕන. හරිද? ඒතර මේ වගේ ප්‍රශ්නත් අන්තර්ගත වෙන්න පුළුවන්. අවශ්‍ය දේවල් ලියා ගන්න. උත්තරේ 3 එතකොට. හරිනේ උත්තරේ 3. ලියලා ඉවරයි නම් කියන්නේ ඊළඟ එකට යන්න ඉක්මන් කරන්න.
ලියලිවරද ඉවරයි නම් කියන්න හොඳේ ප්‍රතිචාර දක්වන්න නැත්නම් වෙලාව අපරාදේ. හරිද? මකනවා. තිස්හත ප්‍රධාන පරිපත ධාරාවෙන් 4ක් ඇමීටරය තුළින් ගලයි. ඇමීටරය හරහා 5 ඕම් ප්‍රතිරෝධකයක් උප පරිපතයක් ලෙස යොදා ඇත. ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වන්නේ. එතකොට බලන්න ප්‍රධාන පරිපත ධාරාවෙන් 4ක් ඇමීටරය හරහා ගලයි. ඉතුරු ටික උප පරිපතය තුලින් මේක 5 ඕම්. අපි මෙහෙම තර්ක කරොත් ලේසි. මෙතනින් එන්නේ 100ක් නම් 100ක් ඇමීටරයෙන් යන්නේ 4යි. ඉතුරු 96 යන්නේ උප පරිපතය තුලින්. නැත්නම් උප පතය තුලින්. ප්‍රධාන පරිපතයට ලැබෙන ධාරාව 100යි. සාධාරණව ගත්තේ 100යි. ඒකෙන් 104ක් ඇමීටරය තුලින් 96ක් උපපතය තුලින්. ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි හිතමු R. මේ දෙන්න සමාන්තරගතයි. එහෙනම් මේ දෙන්නගේ විභව බැස්මවල් සමානයි. 4යි I වැඩි කිරීම R විභව අන්තරය සමානයි 96යි I වැඩි කිරීම 5. එතකොට I කැපෙනවා R සමානයි 96යි 5යි බෙදීම 4යි. එතකොට එන්නේ 120යි ඕම්. 120යි ඕම්. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් සමාන ඍණ ආරෝපණයක් හා සමාන ස්කන්ධයක් ඇති අංශු තුනක් ABC වෙනස් ප්‍රවේග වලින් එකම ස්ථානයෙන් ආරෝපිත තහඩු දෙකක් අතරට ඇතුල් කරයි. ප්‍රවේග දීලා තිනවා ගමන් මග දැන් ඉහළ තහඩුව ධනයි පහළ තහඩුව ඍණයි. මෙන්න මේ වගේ තැනකින් ABC ප්‍රක්ෂේප කරන්නේ ABC තුන් දෙනාගෙම ස්කන්ධ සමානයි. තුන් දෙනාගෙම ආරෝපණ සමානයි. හැබැයි ආරෝපණය ඍණයි. එතකොට ආරෝපණය ඍණයි නම් අනිවාර්යෙන් ආකර්ෂණය වෙන්නේ ධන තහඩුව දෙසට. ඍණ ආරෝපණය ආකර්ෂණය වෙන්නේ ධන තහඩුව දෙසට. VA VB VC වේගය වැඩි. A වල වේගය වැඩි. C තමයි අඩුම. එතකොට වැඩි වේගයකින් ප්‍රක්ෂේප කරොත් එයාව ටිකක් අපගමනය කරන්න හරවන්න අමාරුයි. ඒ නිසා ඒ වදින්නේ ටිකක් ඈතින්. වේගය වැඩි නම් ඈතට යනවා. වේගය අඩු වෙනකොට ටිකක් ලං වෙනවා. එහෙනම් ওই විදිහටයි එන්නේ. ඍණ ආරෝපණ ධන තහඩුවට වැඩි වේගය ඈතට ගිහිල්ලා වදින. ප්‍රක්ෂිප්තයක් වගේ තමයි. අපි දන්නවා ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්ත මොම තිරස්ව ප්‍රක්ෂේප කරොත් ඔහොම වැටෙන්නේ. වේගය වැඩි කරොත් ඈතට යනවා. වේගය අඩුයි නම් ළඟට වැටෙනවා. ඕකම තමයි. ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්ත වේගය වැඩි නම් ඈතට යනවා. ඉතින් වැඩි වේගයක් තියෙන ඒට ඒ තමයි ඈතට යන්නේ. ඍණ ආරෝපණ ධන තහඩුව දෙසට. දැන් මෙතන කියනවා බර නොසලකා හරින්න කියලා. හරිනේ? මේකේ කියනවා බර නොසලකා හරින්න කියලා. එතකොට ගුරුත්ව බල ගැන හිතන්න ඕනේ නැහැ. විද්‍යුත් බලය ගැන විතරයි හිතන්න ඕනේ. මං කිව්වේ ගුරුත්වයේ යටතේ ප්‍රක්ෂිප්තවල හැඩයම තමයි මේකෙත් එන්නේ. මෙතනදී ප්‍රවේගයේ වැඩි එක්කෙනා ඈතට ගිහින් වැටෙනවා වගේ
මෙතන ප්‍රවේගය වැඩි එක්කෙනා ඈතට ගිහින් වදිනවා. තහඩුවේ වදිනවා. එච්චරයි. හරිනේ? A38 ලියා ගන්න අගල අවශ්‍ය දේවල් මම මේක මකන්නම් ඒ අතරේ මම හිතනවා මේක ලියලා ඉවර ඇති කියලා. ඔගොල්ලෝ අවශ්‍ය දේවල් ලියාගෙන ඉස්සරහට යන්න මම හෙමින් සාකච්ඡා කරන්නේ එක එකෙහි පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි 27 ඇති වියලි වාතය අඩංගු A හා B සර්ව සම වීදුළු බුබුලු දෙකක් හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි දිග සෙන්ටිමීටර් 100යි වීදුරු බටයකින් සම්බන්ධ කර ඇත. බල්බ තිරස්ව තබා ඇති විට රසදිය කඳ නලයේ හරි මැද පිහිටයි. එතකොට ඔහොම බල්බ දෙක සම්බන්ධ කරලා තියෙන බටයකින් මේ බල්බය 50යි මේ බල්බයත් 50යි ඝන සෙන්ටිමීටර තිරස් නම් රසදිය කඳ හරි මැද තියෙන්නේ ওই විදියට රසදිය කඳ 20යි රසදිය කඳ 20යි එතකොට මේ කෑල්ල 40යි මේ කෑල්ල 40යි එතකොට බල්බයයි බටයයි එකතු කරොතින් වම් පැත්තේ පරිමාව 50යි 40යි 90යි දකුණු පැත්තෙත් 50යි 40යි 90යි බටයේ හරස්කඩ වර්ග සෙන්ටිමීටර 1යි එතකොට හරස්කඩ වර්ග සෙන්ටිමීටර 1යි දිග 40යි එතකොට ඝන සෙන්ටිමීටර 40යි 50යි 40යි 90යි දෙපැත්තෙම එහෙමයි ඒ වගේම මේකේ දෙපැත්තේ පීඩන සමානයි දෙපැත්තේ පීඩන සමානයි A හා B පීඩන සමාන නිසා තමයි රසදිය කඳ සමතුලිත වෙන්නේ. රසදිය කඳ සමතුලිත වෙන්නේ දෙපැත්තේ පීඩන සමාන නිසා. ඊට පස්සේ කියනවා ඒ බල්බයේ ඉහළින් සිටින පරිදි සිරස්ව ඇති විට රසදිය කඳේ ඉහළ කෙළවර නලයේ මැද පිහිටයි. ඒ බල්බයේ සිරස්ව ඉහළින් පිහිටන විදියට තිබ්බොත් ඔන්න ඔය විදියට තොර B බල්බයේ තියෙන පහළින් රසදිය කඳ තියෙන්නේ ඔන්න ඔය විදියට හරි මැද රසදිය කඳේ ඉහළ. තොර මේක 50යි මේ පැත්ත 50යි මේ පැත්තේ බල්බය 50යි බටේ 30යි මොකද රසදිය 20යිනේ. තොර මේ පැත්තටනේ මුළු පරිමාව 100යි මේ පැත්ත මුළු පරිමාව 100යි මේ පැත්ත 50යි 30යි 80යි 80යි මේකේ පීඩනය දැන් වෙනස් වෙනවා මොකද පරිමාව වෙනස් PA මේකේ පීඩනය වෙනස් PB හැබැයි A වල පීඩනයට රසදිය කඳේ පීඩනය එකතු කරාම B ට සමානයි මොකද රසදිය කඳ සමතුලිතයි. දැන් මේකේ PA ධන රසදිය පීඩනය 20යි මං එතකොට පීඩනය මැන්නේ රසදිය සෙන්ටිමීටර් වලින් PA ධන 20 සමානයි PB. මේ බල්බය අපි පැත්ත හැරෙව්වට ඇතුලේ තියෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. බල්බේ පැත්ත හැරෙව්වා කියලා ඇතුලේ තියෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධයයි උෂ්ණත්වයයි නියතයි නම් අපට බොයිල් දාන්න පුළුවන්. M හා T නියත බැවින් බොයිල් දාන්න පුළුවන්. මුලින්ම A බල්බයට දාමු. Aට දැම්මොත් PV පරිමාව 90යි. මෙතනට ගියොත් PV පරිමාව 100යි. මුලින් පීඩනය P පරිමාව 90යි. දැන් පීඩනය PA පරිමාව 100යි. එහෙනම් PA හොයාගන්න පුළුවන් 9යි P බෙදීම 10යි. ඔන්න PA. ඊළඟට අපි B බල්බයට දැම්මොත් PV 90යි. දැන් අලුත් එක PV පරිමාව 80යි.
එහෙනම් PB හොයාගන්න පුළුවන්. PB 9යි P බෙදීම 8යි. ඊළඟ මෙන්න මෙතනත් අපි සම්බන්ධයක් ගත්තා. A ගේ පීඩනයට 20ක් එකතු වුණාම B ගේ පීඩනයට සමානයි. A ගේ පීඩනය 9යි P බෙදීම 10යි. ඕකට 20ක් එකතු කරන්න. ප්‍රසදිය සෙන්ටිමීටර්. එතකොට ඒක B ගේ පීඩනයට සමානයි. 9යි P බෙදීම 8යි. 9යි P බෙදීම 8යි. පැහැදිලිද? මේක සුළු කරලා පීඩනය හොයාගන්න පුළුවන්. මේක සුළු කරන්න පීඩනය හොයාගන්න පුළුවන්. එතකොට පීඩනය එන්නේ ඇත්තටම 800 බෙදීම 9යි නේ. අපිට සුළු කරලා ගන්න පුළුවන්. මේක හැබැත්තට ගත්තොත් 9යි P බෙදීම 8 ඍණ 9යි P බෙදීම 10 20යි. එතකොට 9යි P පොදුයි 1 යට 8 1 යට 10. පොදු හරය ගන්න පුළුවන් 40. එතකොට මෙතනට 5 මෙතනට 4. හරිනේ? එතකොට මෙතන එන්නේ 1යි. එහෙනම් P 800 බෙදීම 9යි. ආසන්නව 89යි නේ. ආසන්නව 89යි. රසදිය සෙන්ටිමීටර්. ආසන්නව 89යි. රසදිය සෙන්ටිමීටර්.